නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අද අපි ඉගෙන ගන්න හවස් වරුවේ මජ්ක්‍ධිම නිකායට අයිති බුද්ධ දේශනාවක්. මේ බුද්ධ දේශනාව ඊ타ත්ම ආශ්චර්යවත් දේශනාවක්. මේ බුද්ධ දේශනාව දේශනා කරලා අවසන් වෙනකොට ඒ දේශනාව අහගෙන හිටපු ස්වාමින් වහන්සේලා 69ක් අමා මහ නිවන අවබෝධ කරගත්තා. පින්වතුනි, මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කළේ සවැත් නුවර ජේතවනාරාමේදී. මේ දේශනාව කරන්න ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා. පින්වත් මහණෙනි, මම ඔබට ධර්මය කියන්නයි හදන්නේ. මම ඔබට ධර්මය දේශනා කරන්නයි හදන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ලක්ෂණ ටික, දැන් අපි දන්නා ධර්මයේ ලක්ෂණ 6ක් තියෙනවා. මොනවද ඒ? ස්වාක්ඛාත, සම්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනායික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි. මේ ලක්ෂණ 6න් ස්වාක්ඛාත කියන වචනේ සු අක්ඛාත කියලා හැදිලා තියෙන්නේ. සු කියන්නේ මනාකොට, අක්ඛාත කියන්නේ ප්‍රකාශ කරන ලද. මනාකොට ප්‍රකාශ කරන ලද කියන එක. මනාකොට ප්‍රකාශ කරන ලද ධර්මය දැන් අපි ශ්‍රවණය කරන්න හදන්නේ. ඒ මනාකොට ප්‍රකාශ කරන ලද ධර්මයේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ තමයි ආරම්භයත් ලස්සනයි. මනාකොට ප්‍රකාශ කරන ලද මේ ධර්මයේ ආරම්භයත් ලස්සනයි. මැදත් ලස්සනයි. මේ ධර්මයේ මැද කොටසත් ලස්සනයි. අවසානයත් ලස්සනයි. ඒ ධර්මයේ අවසානයත් ලස්සනයි. ඒකට කියනවා ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. ඉතින් මේ ධර්මය අර්ථවත්, අර්ථය ගැන, ජීවිතයේ අර්ථය කතා කරන ධර්මය. ව්‍යංජන සම්පන්නයි කියන්නේ මේ ධර්මයේ ගොඩාක් පැහැදිලි වචන වලින් යුක්තයි. අන්නේ ධර්මයේ තුල තියෙන්නේ මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ. දැන් පින්වතුන්ට තේරෙනවා ඇති, දැන් විශාල වැස්සක් ඇදහැලෙන වෙලාවේ, ධාරානිපාත වැස්සක් ඇදහැලෙන වෙලාවේ, මේ වැස්ස කාලේ අපට මේ ධර්මය අහන්න ලැබෙන්නේ. ධර්ම ගෞරවය නිසාම මේ පින්වතුන් ධර්මයට තියෙන ආශාව නිසාම වැස්ස බලන්නේ නැතුව වහින බව දැනම දහස් සංඛ්‍යාත පිරිසක් එක්රොක් වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය
අසන්නට ඕන, අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නට ඕන කියන අදහස් කරගෙන මේ වැස්ස වහිනකට මට මතක් වුණා එක සිදුවීමක්. මේ පිංගුතුන් අහලා ඇති දණිය කියලා කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ, ගොපල්ලෙක්, හරක් බලන කෙනෙක්. ඉතින් එදා පායලා තිබිච්ච වෙලාවේ ගම් යුරක මේ ගොපල්ලා නැවතිලා හිටියා හරක් පට්ටියත් සමග. ආකාශයේ මේ වගේ කළු කරගෙන ආවා. ආකාශේ කළු කරගෙන එනකොට මේ දණියට හරි සතුටුයි. මේ දණිය ආකාශය දිහා බලලා කියනවා, දැන් ඉතින් මේ මම කිරි දෝලා තියෙන්නේ මේ හරකුන්ගේ, බත්තු වෙලා තියෙන්නේ, මම මහී කියන ගංගා තීරේ වාසය කරන්නේ, මම දැන් සතුටින් ඉන්නවා, වැස්ස දැන් ඕන තරම් වහින්න කියලා කිව්වා. හයියෙන් වැස්ස දිහා බලලා කවියක් කිව්වා. එදා බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයා මේ වැස්ස දිහා බලාගෙන, මේ ආකාශ වලාකුළු දිහා බලාගෙන කවි කිව්වට එදා වහින වැස්සෙන් මහා ගම් වතුරක් පැන නැගිලා මේ ඔක්කොම මුහුදුපත් වෙනවා, ගඟේ ගහගෙන ගිහිල්ලා මුහුදට යනවා කියලා දැක්කා. දැකලා ඒගොල්ලන්ව බේර ගන්න කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ගඟේ මෙහා ඉවුරේ ඉඳලා අරයා ගඟ ආකාශය දිහා බලලා හයියෙන් කවියක් කිව්වහම බුදුරජාණන් වහන්සේ මෙගොඩ ඉඳලා හයියෙන් කවියක් කිව්වා. උන්වහන්සේ මෙගොඩ ඉඳලා කිව්වා, මට ගවයොත් නැහැ, මට පැටවුත් නැහැ, මම මේ තනියම ඉන්න කෙනෙක්, ඒ නිසා වහින්න කියලා. මේ වගේ ඒ දෙපැත්තේ කවි සංවාදේ ඉවර වෙනකොට දණිය ධර්මයේ තේරුම් ගත්තා. ඒ ගෝපිකාවත් ඒ දෙන්නම එකතු වෙලා ඒ ගවපට්ටි ඔක්කොම අතෑරලා දාලා බුද්ධ ශාසනයේ මහාන වෙලා අමා නිවන අවබෝධ කරගත්තා. ඉතින් ඒ නිසා අපිට මේ වැස්ස වහපු ආවේ, වහින වැස්ස ගැන හිතන්න එපා. විදුලි කොටපු ආවේ, විදුලි කොටන එක ගැන හිතන්න එපා. අපිට මේ වෙලාවේ හිතන්න තියෙන එක නෙමෙයි, කවදාවත්ම වැස්සට අහු වෙන්නේ නැති වෙන්න, කවදාවත්ම විදුලි කෙටවිල්ලකට ගෙරවිල්ලකට අහු වෙන්නේ නැති වෙන්න, තුනුරුවන් තුල හැමදේම ස්ථාපිත වෙන්න, ආරක්ෂා වෙන්න තියෙන ධර්මයයි අපි මේ අහන්නේ. ඒ නිසා ඒ ධර්මයේ තුලම අපි රැඳී සිටිනවා කියලා අදිෂ්ඨාන කරගන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අර ස්වාඛාත ධර්මය. මේ දේශනාවේ නම චක්ක සූත්‍රය. මහා ප්‍රාණ ඡයන්න චක්ක කියන එකෙත් මහා ප්‍රාණ ඡයන්න. චක්ක සූත්‍රය කියන වචනේ තේරුම 6 චක්ක සූත්‍රය කියන වචනේ තේරුම 6 මේ 6 ගැන තියෙන දේශනාව අපි හොඳට අහගෙන ඉන්න ඕන. අපි අවබෝධ කිරීමට බහසි ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තමන් ළඟ තියෙන ආයතන 6 ගැන අවබෝධ කරගන්න ඕන. පළවෙනි එක. මොකද්ද පළවෙනි එක? තමන් ළඟ තියෙන ආයතන 6 ගැන අවබෝධ කරගන්න ඕන. දෙවෙනි එක, බාහිර ආයතන 6 ගැන අවබෝධ කරගන්න ඕන. මොකද්ද දෙවෙනි එක? බාහිර ආයතන 6 ගැන අවබෝධ කරගන්න ඕන. තුන්වෙනි එක, 6 ආකාර විඥානය ගැන අවබෝධ කරගන්න ඕන. මොකද තුන්වෙනි එක? 6 ආකාර විඥානය ගැන අවබෝධ කරගන්න ඕන. හතරවෙනි එක, 6 ආකාර ස්පර්ශය ගැන අවබෝධ කරගන්න ඕන.
මොකද්ද හතරවෙනි එක? හය ආකාර ස්පර්ශය ගැන අවබෝධ කරගන්න ඕන. පස්වෙනි එක හය ආකාර වේදනාව ගැන අවබෝධ කරගන්න ඕන. මොකද්ද පස්වෙනි එක? හය ආකාර වේදනාව ගැන අවබෝධ කරගන්න ඕන. ඊළඟට හයවෙනි එක හය ආකාර තණ්හාව ගැන අවබෝධ කරගන්න ඕන. මොකද්ද හයවෙනි එක? හය ආකාර තණ්හාව ගැන අවබෝධ කරගන්න ඕන. එතකොට කරුණු 6යි. 1 තමන්ගේ ආයතන 6 ගැන අවබෝධ කරගන්න ඕන. 2 බාහිර ආයතන 6 ගැන අවබෝධ කරගන්න ඕන. 3 හය ආකාර විඥානය ගැන අවබෝධ කරගන්න ඕන. 4 හය ආකාර ස්පර්ශය ගැන අවබෝධ කරගන්න ඕන. 5 හය ආකාර වේදනාව ගැන අවබෝධ කරගන්න ඕන. 6 හය ආකාර තණ්හාව ගැන අවබෝධ කරගන්න ඕන. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා ඒක. මානිනේ හය ආකාර ආයතන 6 තමන් ළඟ තියෙන හය ආකාර ආයතන 6 කියන්නේ මොනවද? මොනවද තමන් ළඟ තියෙන හය ආකාර ආයතන 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේ ආයතන 6. දැන් මේ ආයතන 6 ඔබ ළඟ තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ එකක් ගානේ තෝරලා දෙනවා. මේක ටිකෙන් ටික ගැඹුරට යන දේශනාවක්. දැන් අපිට මේක තේරෙනවා. අපි ළඟ ආයතන 6ක් තියෙනවා. තේරෙනව නේද? තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් ඔන්න අපි ළඟ ආයතන 6ක් තියෙනවා. මේ ආයතන 6 නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. දැන් විදුලි කොටනකට අපි ගැස්සෙන්නේ මොකද? ඒ අනිත්‍ය දේ මම කියලා හිතාගෙන ඉන්න නිසා. ඒ අනිත්‍ය දෙයට අනුතුරක් වුණොත් කාට කියන්නද කියලා තමයි අර විදුලි කොටනකට ගැස්සෙන්නේ. නමුත් මේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියටම අවබෝධ වුණා නම් අපිට පුළුවන් ගැස්සුණත් ඒවලේ මා හිත හදා ගන්න පුළුවන්. මේ අනිත්‍ය දේවල් නේද? මේ මම නොවේනේ, මගේ නොවේනේ, මගේ ආත්මෙ නොවේනේ කියලා. මෙන්න මේ අනිත්‍ය දේවල් 6 ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද? අවබෝධ කරගත යුතු 6ක්. දැන් මේ පින්වතුන් දන්නවා චතුරාර්ය සත්‍යයේ ඒ සත්‍ය හතරට කෘත්‍ය හතරක් තියෙනවා. කෘත්‍ය හතරක් කියන්නේ කළ යුතු දේවල් හතරක් තියෙනවා. දුක්ඛාර සත්‍යයේ කළ යුතු දේ මොකද්ද? අවබෝධ කිරීම. සමුදයාර සත්‍යයේ කළ යුතු දේ මොකද්ද? ප්‍රහාණය කිරීම. නිරෝධාර සත්‍යයේ කළ යුතු දේ මොකද්ද? සාක්ෂාත් කිරීම. මාර්ග සත්‍යයේ කළ යුතු දේ මොකද්ද? ප්‍රගුණ කිරීම. එහෙමනම් මේ ඔක්කොම තියෙන්නේ අවබෝධ කිරීම මත. අවබෝධ කළ දුක්ඛාර සත්‍ය ඒ ඔක්කොම කරා යනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කළේ. අවබෝධ කරන දේවල් දැන් මේ තියෙන්නේ. දැන් ආයතන 6 කියන්නේ එතකොට අවබෝධ කළ යුතු දෙයක්. දැන් ආයතන 6 ගැන අපි අවබෝධ කරන්නේ නැහැ. ඒ නිසායි අපි මෙච්චර කල් මේ සංසාරේ ආවේ. දැන් මේ ජීවිතේදී අපි කවදාවත් හිතපු නැති දෙයක් දැන් හිතලා තියෙනවා. මොකද්ද? මේවා අවබෝධ කළ යුතුයි කියලා අපි දැන් හිතලා තියෙනවා. මේට කලින් ජීවිතේක අපි හිතුවේ නැහැ. අපි මේවා වැළඳගත්තා. මේ තුල ජීවත් වුණා. මේවෙන් සතුටු වුණා. ඒවා මැරිලා යන එකට අපි අඬ මැරුණා. නමුත් මේ ජීවිතයේදී අපි අවබෝධ කරලා තියෙනවා අනිත්‍යදී අනිත්‍ය වෙද්දී ශෝක කරන්නේ නැතුව ඉන්න නම් අපි මේවා අවබෝධ කරගත යුතුයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
බාහිර ආයතන 6 ගැන අවබෝධ කරගත යුතුයි. දැන් තමන්ගේ ආයතන 6 ගැන අපි දැන් ඔන්න ඉගෙන ගත්තා. බාහිර ආයතන 6 කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන ආයතන 6 බුදුරජාණන් වහන්සේ වදාළ මේවා අවබෝධ කළ යුතුයි. අපිට සිද්ධ වුණේ ඒක නෙමෙයි. අපි කලේ ඇල්ම එනකට ඒක අල්ලගත්තා. ගැටෙනට ඒක තල්ලු කළා. අවබෝධ කළේ නැහැ. ඇල්ම එනකට අල්ල ගන්නව ආසායනකට එපා වෙනකට තල්ලු කරනවා. නමුත් අපිට ඇලීමයි ගැටීමයි කියන දෙකට මැදි වෙලා කවදාවත් ඒක අවබෝධ කරන්න බෑ. නමුත් අපි අවබෝධ කළොත් ඒක වෙනස් වෙන දෙයක් හැටියට ඇත්ත. දැන් වෙනස් වෙන දේවල් බලන්න. දැන් අපි හිතමු අජාසත් රජුරුව ගැන. අජාසත් රජුරුව තාත්තා මැරුවේ ඇයි? රජකම ගන්න. රජකම ගන්න ඕන උනේ ඇයි? සැප විඳින්න. අජාසත් රජුරුව මොකද කළේ? බිම්බිසාර රජුරුව මැරුවට පස්සේ ඒ මාලිගාවේ හිටියේ නැහැ. අජාසත් රජුරුව බිම්බිසාර රජුරුව මැරුවට පස්සේ වෙනම මාලිගාවක් හැදුවා. වෙනම ආරක්ෂාවක් දාගත්තා. වෙනම රැකවරණයක් හරිගස්ස ගත්තා. නමුත් මේ වෙනකට එකක්වත් තියෙනවද? ඒගොල්ලෝ ඇඳපු ඇඳුම් තියෙනවද? ඒගොල්ලෝ කන් වල පැලඳපු ආභරණ තියෙනවද? ඒගොල්ලෝ පරිහරණය කරපු බඩු මුට්ටු තියෙනවද? අඩු ගානේ වළඳක් පිඟානක් තියෙනවද? නැහැ. අඩු ගානේ බිත්තියේ කොටසක් තියෙනවද? නැහැ. ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. එහෙනම් මේ ඇහැට පෙනිච්ච දේ අනිත්‍ය දෙයක් නෙමෙයිද? අනිත්‍ය දේවල්. නමුත් ඒ රජුරෝ හිටියේ මොකද්ද ධර්මයට එන්න කලින්? මේවා ඔක්කොම මට ඕන හැටියට තියාගන්න පුළුවන් දේවල් කියලා. දන්නේම නැතු ඒ ඔක්කොම වෙනස් වෙලා යනවා. අපේ රටේ ගත්තොත් එහෙම රජවරු හිටියා. හැමදේම ඉන්න බලාගෙන විශාල ආරක්ෂක පිරිස් දාගෙන පුළුවන් වුණාද? බෑ. ඒ ඔක්කොම වෙනස් වෙලා යනවා. එහෙනම් ඇහැට පේන රූප ඔක්කොම වෙනස් වෙලා යනවා. අපිට මතක තියෙන්න ඕන එකක් තමයි ඒව වෙනස් වෙලා යන බව. කනට ඇහෙන ශබ්ද ඔක්කොම වෙනස් වෙලා යනවා. නාසයට දැනෙන ගඳ සුවඳ වෙනස් වෙලා යනවා. දිවට දැනෙන රස වෙනස් වෙලා යනවා. කයට දැනෙන පහස වෙනස් වෙලා යනවා. හිතට හිතෙන සිතිවිලි අන්න හිතට හිතෙන අරමුණුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ බාහිර එකක් කියලා. හිතට හිතෙන අරමුණු ගැනත් උන්වහන්සේ වදාළේ මොකද්ද? බාහිර දෙයක් කියලා. දැන් අරමුණයි සිතයි අතර වෙනස ඔබට අඳුනන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? කොහොමද අඳුනගන්නේ? දැන් අරමුණයි හිතයි අතර වෙනස අඳුනගන්න ලේසි ක්‍රමයක් කියන්නම් මම. දැන් ඔබට තරහක් ඇති වෙනවා කියමු. ඒතර ඔබ හිතනවා නෑ නෑ මං තරහ ගන්න හොඳ නෑ. මම මේක වෙනස් කරනවා කියලා උන මෛත්‍රී සිත පහල කරනවා. අරමුණයි සිතයි එකයි නම් තරහ ඇතුනම ඔබට වෙනස් කරන්න පුළුවන්ද? බෑනේ. අරමුණයි සිතයි දෙකක් නිසා ඔබ ඒක කළේ. එතකොට බලන්න අරමුණක් තියෙනවා සිතක් තියෙනවා අරමුණක් තියෙනවා. අරමුණ බාහිර එකක්. අරමුණ වෙනස් කරන්න පුළුවන් එකක්. එතකොට අන්න ඒ වගේ ආයතන බාහිර ආයතන 6 ඇත්ත తත්වය අවබෝධ කරගන්න ඕන. ඊළඟට 3 විඥාන 6. විඥාන 6 අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔබට තේරෙනවා දැන් කලින් කියාපු දෙක. මොකද්ද? තමන්ගේ ආයතන 6 මොනවද? රූප, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. බාහිර ආයතන 6 රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,
අරමුණු. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ විඥාන හය ගැන මෙන්න මෙහෙම. මහණෙනි ඇහැයි රූපයයි නිසා උපදිනවා චක්ඛු විඥානය. එහෙනම් ඇහි විඥානය හටගන්නේ මොකක් නිසාද? ඇහැයි රූපයයි නිසා. ඇහැයි රූපයයි නිසා උපදිනවා චක්ඛු විඥානය. කනයි ශබ්දයයි නිසා උපදිනවා සෝත විඥානය. නාසයයි ගන්ධ සුවඳයි නිසා උපදිනවා ගාන විඥානය. දිවයි රසයයි නිසා උපදිනවා ජීවහා විඥානය. කයයි පහසයි නිසා උපදිනවා කාය විඥානය. මනසයි අරමුණුයි නිසා උපදිනවා. එහෙනම් විඥාණය කියන්නේ අභ්‍යන්තරිකය කියන්නේ තමන්ගේ ආයතනයයි බාහිර ආයතනයයි සම්බන්ධ කරන පාලම විඥාණය. එතකොට සෝත විඥානය කියන්නේ ශබ්දයයි කනයි ශබ්දයයි සම්බන්ධ කරන දේ. ගාහන විඥානය කියන්නේ නාසයයි ගන්ධ සුවඳයි සම්බන්ධ කරන දේ. ජීවහා විඥානය කියන්නේ දිවයි රසයයි සම්බන්ධ කරන දේ. කාය විඥානය කියන්නේ කයයි පහසයි සම්බන්ධ කරන දේ. ඒ කියන්නේ හිතෙන් දැනගන්නවා. මනෝ විඥානය කියන්නේ අරමුණේ සම්බන්ධ වෙච්ච ගමන් ඔන්න අපේ ලෝකේ පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ දුක පටන් ගත්තා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ දුක කුමක් නිසා හට ගන්නවාද කියලා. උන්වහන්සේ එක වචනයකින් උත්තර දුන්නා. මොකද්ද? ස්පර්ශයෙන් දුක හට ගන්නවා කියලා. ස්පර්ශයෙන් දුක හට ගන්නවා කියන එකේ තේරුම පස්සපච්චය කියන එක. ඒ කියන්නේ ස්පර්ශය ඇති වෙච්ච ගමන් එතන යා දැනගන්න සියලු දේ අයිති මොකේටද? දුකට අයිති. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. දැන් කියන්නේ වැස්ස නිට්ටයද අනිත්‍යද කියලා? ඕනේ දැක්කද? එතකොට ස්පර්ශය දැන් අපි විඥානය දැන් කතා කළා. මොනවද? ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කය විඥානේ, මනසේ විඥානේ කියලා විඥාන හය. විඥානය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක් වගේ කියලාද? මායාවක් වගේ කියලා. විඥාකාරී හන්දියක විඥා පෙන්නනවා. මේ විඥා පෙන්නනකට ඒ විඥා බලනවා වගේ තමයි විඥානෙට අහු වුණාම. දැන් බලන්න අපිට ඇහෙන් රූප අපි අඳුනගත්තේ නැද්ද? අඳුනගත්තා. අවබෝධ වුණාද? නෑ. කනෙන් අපි ශබ්ද අඳුනගත්තේ නැද්ද? අඳුනගත්තා. අවබෝධ වුණාද? නෑ. අවබෝධ කරන්නේ මොකෙන්ද කියන්නේ? විඥාණයෙන්ද ප්‍රඥාවෙන්ද? අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන්. විඥාණයෙන් නෙවෙයි. විඥාණය කියන්නේ අවබෝධ කළ යුතු එකක්. ප්‍රඥාවෙන් දැක්ක යුතු එකක්. එතකොට කණෙන් ශබ්ද අහන, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා අවබෝධ කරන්නේ දැනගත්තා කියලා. දිවෙන් රස දැනගන්නවා අවබෝධ කරන්නේ දැනගත්තා කියලා. කයෙන් පහස දැනගන්නවා, හිතට එන අරමුණු දැනගන්නවා දැනගත්තට අවබෝධ කරන්නේ. මොකද ඒ දැනීම තුළ සම්පූර්ණ තියෙන්නේ මායාවක්. මේ නිසයි අපිට මේ ග්‍රහණයෙන් නිදහස් වෙන්න අමාරු. මේ බන්ධනෙන් නිදහස් වෙන්න අමාරු එකයි. දැන් ලෝකේ අනිත් ඕනම දෙයක් ගැන කතා කිරීමට ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි චතුරාර්ය සත්‍ය ඇර. ඇයි චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙකුගේ පිළිසරණක් තිබෙන්න ඕනේ. අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව
මේ ධර්මය අවබෝධ කරන්න බෑ. අන්න එහෙමනම් මේ ආයතන 6 අපි තේරුම් ගත්තා. බාහිර ආයතන 6 තේරුම් ගත්ත විඥාන 6 මායාකාරී දේවල් 6ක් අපි ඉගෙන ගත්ත. දැන් විඥාන කීයක් තියෙනවද? 6මද තියෙන්නේ? 7ක් තියෙනවා. 6යි තියෙන්නේ. විඥාන කීයක් තියෙනවද? 6යි තියෙන්නේ. ඊට වැඩිද? නෑ. මේ 6ට වැඩි විඥානයක් නෑ. මම එහෙම කිව්වේ මොකද මහායාන පොත්වල තියෙනවා විඥාන 7ක් තියෙනවා. ඇවිද රෝන්දේ ගහනකොට වෙන විඥානයක්. ඒ විඥානේ තමයි කියලා තියෙනවා මේ ආලේ විඥානය කියලා එකක්. මෙහෙම යනවා. ඇවිද යනවා ඒ කකුල් තියෙන විඥානේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ එකක් ඔය අන්තරාභව කතාව කරන අය ඔන්න ඕවා කියනවා. ඒවා ඔක්කොම බුද්ධ වචන නෙමෙයි, බුද්ධ දේශනාවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයක් නෙමෙයි. ඒවා අවබෝධ කළා කාටවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නත් බෑ. මේ ධර්මයේ පෙන්වන්නේ මේ විඥානය කෙරෙහි පහදින්න කියලාද? නෑ. අවබෝධ කළා ඒ කෙරෙහි තියෙන ආසාව අතාරින්නයි මේ අපිට විස්තර කරන්නේ. දැන් බලන්න මේ දේශනාව කරගෙන යනකොට ඒ ස්වාමීන් වහන්සේ අරහත් වුණා. ඒකේ තේරුම තමයි එහෙනම් මේවා ඔක්කොම අවබෝධ කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සය ආකාර ස්පර්ශය අවබෝධ කරගන්න ඕන. කියන මහණෙනි ඔන්න ඔය විදියට අසත් රූපත් නිසා චක්කු විඥානය හට ගන්නවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. අසත් රූපයත් නිසා චක්කු විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. එහෙනම් කනේ ස්පර්ශය කියන්න බලන්න. කනත් ශබ්දයක් නිසා සෝත විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඊළඟ එක නාසයත් ගඳ සුවඳත් නිසා ගාහන විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඊළඟ එක දිවත් රසයත් නිසා ජීවා විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඊළඟට කයත් පහසත් නිසා කාය විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඊළඟ එක මනසත් අරමුණුත් නිසා මනෝ විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් අපිට උගන්වලා තියෙනවා නේ. මොකක්ද ඒ උපමාව? හැම ගහපු ගව දෙන්න වගේ කියනවා. හැම ගහපු ගව දෙන්න වගේ කියන එකෙන් තේරුම ලොකු අර්ථයක් උන්වහන්සේ දෙනවා. බලන්න මේ උපමාව වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ස්පර්ශය හැටි. උන්වහන්සේ දේශනා කළේ කොහොමද? හැම ගහපු ගව දෙන්නක් හැම ගහලා ඉවර නිදහස් කළා ඇටියට පස්සේ ඈට ඉන්න බෑ. ඈගෙන් වතුරට බහිනවා. සතුන්ගෙන් බේරෙන්න විදියක් නැහැ. ගොඩට එනවා. ගොඩ ගහකට හේතු වෙනවා. බේරෙන්න විදියක් නැහැ. එලිමහන්ට දුවනවා. බේරෙන්න විදියක් නැහැ. ඒ වගේ ඇහැයි රූපයයි විඥානය එකතු වුණා නම් රූප දකින්නවාමයි. කනයි ශබ්දයි විඥානය එකතු වුණා නම් ශබ්ද ඇසෙනවාමයි. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වුණා නම් ගඳ සුවඳ දැනෙනවාමයි. දිවයි විඥානයයි රසයි එකතු වුණා නම් රස දැනෙනවාමයි. කයයි විඥානයයි පහසයි එකතු වුණා නම් පහස දැනෙනවාමයි. මනසයි අරමුණේ විඥානය එකතු වුණා නම් අරමුණ දැනෙනවාමයි. ගැලවෙන්න බෑ. දැන් ඔන්න අපිට ශබ්ද ඇහෙනවා. අපිට පුළුවන් ද අපිට ඕන ශබ්ද විතරක් අහලා එපා ශබ්ද අතාරින්න? අපි ශබ්දයක් අහන වෙලාවට ලවුඩ් ස්පීකර් එකක් දාලා තව මොකක් හරි එකක් ඇහුනොත් අපිට දෙකම ඇහෙන්නේ නැද්ද? ශබ්ද කියලා මොනවද තියෙන ඔක්කොම ඇහෙනවා. අපිට පුළුවන් අර මනස පාලනය කරලා අපිට පුළුවන් ඕනනම් අපිට ඒක අහන්න නැතුව වෙන තැනකට හිත යොමු කරන්න පුළුවන්. අන්න එතකොට විතරක් විඥානීය ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකින් ඇර අපිට වෙන කිසි දෙයක් කරගන්න බෑ. අන්න ඒ නිසා ඒ ඔක්කොම අනිත්‍ය දේවල්
දැන් එතකොට ස්පර්ශය කියන්නේ සම්පූර්ණ අනිත්‍ය දේවල් වල එකතුවක්. ස්පර්ශය කියන්නේ මොකද්ද? අනිත්‍ය දේවල් වල එකතුවක්. බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව ගැන ඊළඟට වේදනාව 6 ආකාරයි. දැන් බලන්න මේ ටිකෙන් ටික මේක පළල් වෙන හැටි. ඉස්සලා පෙන්නවා. දැන් අපි ගමු ඉස්සලා මොනවද ඉස්සලාම කිව්වේ? ආයතන 6න් අපි පළවෙනි එක විතරක් ගමු. ඇස. ඊළඟට බාහිර එක ගමු. රූප. එන්න දෙකයි. ඊළඟට දේශනා කළේ විඥාණය. විඥාණය කියන එකට මේ දෙක එකතු වෙනවා. ඇහැයි රූපයයි දෙක නිසා උපදිනවා චක්කු විඥානය. ඊළඟට කතා කළා ස්පර්ශය. ඇහැයි රූපය නිසා චක්කු විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඔන්න ඊළඟට කියනවා වේදනා 6 ආකාරයි කියලා. ඇහැයි රූපය නිසා චක්කු විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. පස්සපච්චය වේදනා. ස්පර්ශය හේතු කොටගෙන වේදනාව ඇති වෙනවා. ඔන්න ඇහි ස්පර්ශය හේතු කොටගෙනයි වේදනාවක් හටගන්නේ. කනේ හටගන්න වේදනාව කොහොමද හටගන්නේ? කනයි ශබ්දයයි නිසා සෝත විඥානයක් හටගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශේනුයි වේදනාව හටගන්නේ. දැන් ඔන්න මේ කියන්නේ පිරිසිදු විදර්ශනාව. ඒතර වේදනාවක් හට ගන්නකොටම අපිට අවබෝධයක් වෙනවා නම් දැන් අපි කියමු මොන කන්නේ ශබ්දයක් ඇහුවා. අහලා දුකක් හටගත්තා. ඒතර අපිට තේරුම් ගත හැකි විදර්ශනා වඩනවා නම් කනයි ශබ්දයයි නිසා සෝත විඥානය හට ගන්නවා. කනයි ශබ්දයයි සෝත විඥානයයි තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයනේ මේ වේදනාව හටගත්තේ. කියලා අන්නේ ඔක්කොම අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් නම් අන්න විදර්ශනා. ඒක තමයි විදර්ශනා. දැන් අපි කිව්වොත් කනෙන් ශබ්දයක් ඇහෙනවා කියලා හිතනවා. සද්දයක් කියලා හිතනවා. ඒක මොකද්ද? එහෙම එකක් බුද්ධ දේශනාවක නැහැ. එතකොට අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දැන් බලන්න මේ දේශනාව චක්ක සූත්‍රයේ. ශබ්දයක් ඇහෙනකොට කොච්චර දේවල් විඳීමක් ඇති වෙනකොට කොච්චර දේවල් ගොඩක් සිද්ධ වෙලාදනේ. කනයි ශබ්දයයි නිසා විඥානයක් හට අරගෙන ඒ තුනේ එකතු වෙලා ඒ එකතු වීමෙන් තමයි ඒ ස්පර්ශයෙන් තමයි වේදනාවක් හටගන්නේ. එහෙනම් වේදනාවක් නැති යන්නේ. ඒ ඔක්කොම මේ ස්පර්ශය වෙච්ච දේවල් අනිත්‍ය වෙලා ගිය ගමන් අර වේදනාව නැති වෙලා යනවා. ඊළඟට කියන්න බලන්න නාසයේ වේදනාව කොහොමද ඇති වෙන්නේ කියලා. නාසයයි ගඳ සුවඳයි නිසා ගාහන විඥානයේ උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. එහෙනම් කියන්න බලන්න දිව ගැන. දිවත් රසයත් නිසා ජීවා විඥානය හටගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. දැන් කියන්න බලන්න කය ගැන. කායත් පහසත් නිසා කාය විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශිනි වේදනාව හටගත්තේ. දැන් අපි කියමු ඔබට කොන්දේ අමාරු හැදුණා කියලා දැන්. දැන් එතකොට කොන්දේ අමාරු හැදිලා උනද රිද්දෙනවා. දැන් කොහොමද තේරුම් ගන්නේ? කායත් පහසත් නිසා කාය විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශය. ඒ ස්පර්ශයනේ මේ වේදනාව කියලා. දැන් කියමු ඔබ දැන් භාවනා කරනවා. ඔබට දැන් කයට සනීපයක් දැනෙනවා. මොන කාය විඥානයක්. ඇදලා විදීම කියලා කයට සුඛයක් දැනෙනවා. ඒ වේදනාව මොකද්ද? කායත් පහසත් නිසා කාය විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයනේ සැප වේදනාව හටගන්නේ. අන්න එහෙම බලන්න පුරුදු වුණාට පස්සේ අපේ හිතට අවබෝධ තේරෙන්න පටන් ගන්නවා මොකද්ද? මේවා ඔක්කොම වෙනස් වෙන දේවල් වලට අයිති දේවල්. මේවා වෙනස් වෙනවා එකතු වුණාම එකතු වෙනවා හැදෙනවා වෙන් වුණාම ඒක නැති වෙලා යනවා කියලා. අන්න තේරුම් ගන්නවා.
ඊළඟට මනසට තමයි. දැන් අපි වැඩිපුර දුක් විඳින්නේ කයෙන්ද හිතෙන්ද? හිතින් විඳින දුක් ටික අපි වාජනයකට පිරෙව්වොත් මේ ලෝකේ තරම් ලොකු වාජනයකුත් මදි. එක්කෙනෙකුට. කියන්නේ ඒ තරම්ම මේ හිතවල දුක හටගන්නේ නැද්ද? හට ගන්නවා ඒ තරම්ම. ඒ තරම්ම හිතවල තියෙන තෘප්තිමත් නැති ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකට අවිස්සිලා. හිතේ තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ එකයි දවසක් වදාළේ. දවසක් උන්වහන්සේ පිණ්ඩපාති වැඩියා. වැඩියාම ඒ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොටම මාරය වැහුණා. දැන් උන්වහන්සේ පාත්‍රේ හොදගෙන පින්නපාතේ වැඩියා. ගමින් ඔක්කොට මාරය වැහුණා. දාන්නේ නැහැ. හිස් පාත්‍රයෙන් අර හිස් පාත්‍රේ තරම් ආපහු වඩිනවා. වඩිනකට මාරය පෙනී හිටියා. මාරය පෙනී හිටලා ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මොකද අද? දාන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මාරයා ඔබ ඉතින් දාන්නේ නොලැබෙන වැඩි කළා නෙව. එහෙනම් ආයෙ වඩින්න කිව්වා. උන්වහන්සේ වදාලා ඒ වෙලාවේ සුසුකං වත ජීවා කන්න නැතුණාට කමක් නැහැ කිව්වා. සුසුකං වත ජීවාම උස්සුකේසු අනුස්සුකා. හිත ඇවිස්සලා ඉන්න ලෝකේ ඒ කිසි ඇවිස්සිල්ලක් නැතුව මං සැපසේ ඉන්නවා. උස්සුකේසු මනුස්සේසු විහෙරාම අනස්සුකා. හිත ඇවිස්සිච්ච ලෝකේ හිත අවශ්‍ය ගන්න නැතුව මං සනසිඳලා ඉන්නවා. සුසුකං වත ජීවාම යේසං නෝනත්ති කිංචනං. අපට මොකවත් නැති නිසා අපි සැපසේ ඉන්නවා. පීති බක්කා භවිස්සාම දේවා ආබස්සරායත. ආවස්සර ලෝක දෙවියෝ වගේ මම ප්‍රීතිය විතරක් වළඳලා ඉන්නවා කිව්වා. අන්න බලන්න මේක පුළුවන් උනේ මොකද මේ ජීවිතය අවබෝධ කරපු නිසා. දැන් අපිට එක වේලක් එහෙම මෙහෙන් අඩුපාඩු වුණොත් එහෙම නේද? ඉතින් බලා ගන්න පුළුවන් නේ. එතකොට බලන්න එක වේලක් එහා මෙහා වුණොත් එහෙම වේල් දෙකක් එහා මෙහා වුණොත් එහෙම ඒ ළඟින් මැස්සෙක්වත් ගිහිල්ලා ඉවරයි. ඒ මොකද එහෙම වෙන්නේ? අවබෝධ නොවීම නිසා. අවබෝධ වුණාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මං හිතනවා මේ වගේ නෙමෙයි මීට වඩා කියන්නේ මිත්‍යා දෘෂ්ටික සමාජයකනේ ගම් වලට යනකොට එහෙම රහතන් වහන්සේලාට මිනිස්සු ගහන්න ඇති සංවිධානය වෙලා. අයි ඇත්ත කියනවනේ. ගහන්න ඇති, කෑම නොදී ඉන්න ඇති, වහ දෙන්න ඇති. කොච්චර දේවල් ওই බ්‍රාහ්මණ සමාජය කරන්නේ නැද්ද? ඉතින් මේ බෙන්තින් උන්වහන්සේලා පිරිනුවන් පෑවා සතුටින් හිටියා. ඉතින් අපිට ඒකෙන් පේනවා ජීවිතය අවබෝධ කිරීම කොයිතරම් වාසියක්ද කියලා. ඉතින් වේදනාව ගැන දැන් මනසේ ඇති වෙන වේදනාව ගැන අපි කතා කළේ. දැන් මනසේ එනවා සතුටක් හෝ දුකක් හෝ ඇති වෙනවා. එතකොට ඔබට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම කොහොමද? මනසයි අරමුණු නිසා මනෝ විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයනේ මේ වේදනාව හටගන්නේ කියලා. ඒක ගැඹුරටම බැලුවා. ගැඹුරටම බැලුවා වෙනවා. දැන් මනසට වේදනාවක් කෙනෙකුට අපි කරන්නේ මොකද? ඒ වේදනාව ඇති වෙන අරමුණම අල්ලනවා අපි. දැන් අපිට මනසට යම් කිසි දෙයක් මතක් වෙනවා. මතක් වෙලා වේදනාවක් එනවා. වේදනාවක් කෙනෙකුට අපි කරන්නේ අර මේ සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා ඇතුළට විමසලා බලන එක නෙවෙයි. අපි කරන්නේ වේදනාව ඇති වෙච්ච අරමුණ අල්ලගෙන අපි බයිනවා. අන්න එතකොට බලන අර ගැඹුරින් බලන්න තියෙන අවස්ථාවල් අපිට අහිමි වෙලා යනවා. අපිට පුළුවන් වුණොත් ඒකට කලබල වෙන්නේ නැතුව මේ වේදනාව මේ විදිහට නේ කියලා ගැඹුරින් බලන්න. එතකොට අපිට පුළුවන් මේ අරමුණක් පාසා වෙනස් වෙන එක බලන්න පුළුවනි. අන්න එතකොට තමයි මේ ඔක්කොම අනිත්‍ය දේවල් ගොඩක් එක්ක නේද මම මේ පැටලි ඉන්නේ කියලා අන්න යාට තේරුම් යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තණ්හා 6 ආකාර තණ්හා.
දැන් ඔන්න තණ්හාවෙන් මම එකක් කියන්නම්. ඊට පස්සේ අනිත් ඒවා කියන්න. පළවෙනි එක. ඇසත් රූපයත් නිසා චක්කු විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන්ුයි වේදනාව හටගන්නේ. ඒ වේදනාවෙනුයි තණ්හාව හටගන්නේ. එතකොට ඇසෙන් බලපු දෙයකට ආසාවක් ඇති වුණා නම් ආසාව ඇති වෙච්ච බව දැනගෙන මේක මේ විදිහේ දෙයකින් සිද්ධ වුණා කියලා ඔබ අවබෝධ කරගත්තොත් අන්න ඔබ සිදුවීම හරියටම දැක්කා. මෙන්න මෙහෙම වුණේ කියලා. දැන් කියන්න බලන්න ශබ්ද සංහාව ගැන. කනත් මතුරුන වගේ එකක් ඇහුනේ මට. කනත් ශබ්දයක් නිසා සෝත විඥානේ හට ගන්නවා. ඔව්. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඒ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. මේ ඔන්න ඔය ස්වභාවය ඔන්න ඔය ටික මතක තියාගත්තොත් ඒකට තමයි කියන්නේ ජීවිතේ සිදුරු කරලා බලනවා කියලා. ජීවිතේ සිදුරු කරලා බලන්න පුළුවන් ඔය ටික මතක තියාගත්තොත්. ඊළඟට නාසයේ ගන්ධ තණ්හාව හැදෙන හැටි කියන බලන්න. නාසයත් ගඳ සුවඳත් නිසා ගාහන විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන්ුයි වේදනාව හටගන්නේ. ඒ වේදනාවෙනුයි තණ්හාව හටගන්නේ. අන්න දැක්කද? හිල් කරලා බැලුවා. ඊළඟට දිවේ රස තණ්හාව ඇති වෙන ඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන්ුයි වේදනාව හටගන්නේ. ඒ වේදනාවෙනුයි තණ්හාව හටගන්නේ. එහෙනම් කයේ ඇති වෙන පහස තණ්හාව කොහොමද කියලා කියන්නේ? කයත් පහසත් නිසා කාය විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශෙනුයි වේදනාව හටගන්නේ. ඒ වේදනාව ගැනයි තණ්හාව ඇතිවන්නේ. ඊළඟට දැන් හිතේ ඇති වෙනෝනේ තණ්හාවක් අරමුණු වලට. ඒක කොහොමද? මනසත් අරමුණුත් නිසා මනෝ විඥානය හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා. ඒ වේදනාවෙන් තණ්හාව හට ගන්නවා. ඔය සිදුවීම් මාලාව හරියටම දැක්කොත් එයා ආත්ම දෘෂ්ටියෙන් මිදෙනවා. එයා ඉක්මනට වීගෙන් සම්මාදිට්ඨිය කරා යනවා. ඔය සිදුවීම් මාලාව හරියට දැක්කොත්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඔන්න අනාත්මය ගැන දැන් ඔන්න විස්තර කරනවා. මහණෙනි යම් කිසි කෙනෙක් කිව්වොත් ඇස ආත්මයක් කියලා. දැන් ඔන්න මේ වචනේ මතක ඇති. මොකද්ද වචන දෙකක් මේකේ තේරුම් ගන්න ඕනේ. ආත්මය අනාත්මය. ආත්මය කියන්නේ ආත්මය කියන එක 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 අර්ථ වලින් තියෙන ඒක චුට්ටක් මතක තියාගන්න. අපි කියන මෙහෙම ගිය ආත්මේ ලබන ආත්මේ ආත්මෙන් ආත්මයට අපි ආවා. ඒ කියන්නේ ඒ කියන්නේ ජීවිතයක් ගැන. භවයේ එක එක ජීවිතයක් ගැන. ඊළඟ ආත්මෙ අපි මොන ගැහෙමුද? ඒ කියන්නේ ඊළඟ ජීවිතයක් ගැන. දැන් මෙතන කියන්නේ ආත්මය ගැන නෙවෙයි. මෙතන කියන්නේ ආත්ම දෘෂ්ටිය ගැන. ආත්ම දෘෂ්ටිය ගැන. ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ හිතේ තියෙන මුල් බැසගත්තු අදහසක් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන්. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. අන්නේ අදහසට තමයි ආත්මය කියන්නේ. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා අපි. ඒකට තමයි ආත්මය කියන්නේ. අනාත්මය කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෑ කියන එක. දැන් හොඳට මේ වචන දෙකේ තේරුම ඉගෙන ගත්තොත් සක්කාදිට්ඨිය නිදහස් වෙන ලේසියි. දැන් ඔන්න යා නුවණින් කල්පනා කරන දැන් බුදුරජාන් වහන්සේ වදාළන ඇස ගැන දැනගන්න ඕනේ කියලා මෙයා මතකද කිව්ව මුලින්ම. දැනගත යුතුය. එතකොට කෙනෙක් කියනවා ඇස ආත්මයයි කියලා. ඇස ආත්මයයි කිව්වට වැඩක් නැහැ. මොකද
ඇසේ යථාර්ථය බලනකොට ඇසේ හට ගැනීමත් පේනවා, වෙනසී යාමකුත් පේනවා. ඇතිවීම නැතිවීම කියන දේ ඇස තුල තියෙන බව පේනවා. එතකොට එයා යම්කිසි කෙනෙක් ඇස ආත්මයයි කිව්වොත් අපිට කියන්න පුළුවන් එහෙනම් ඔයා කියනවා ඔය ආත්මය ඇති වෙන නැති වෙන එකක් නේ. ඇයි? ඔය ඇස ආත්මයක් කියනවා. නමුත් ඔය ඇස ආත්මයක් කියවට ඇසේ ස්වභාවය මොකද්ද? ඇති වෙන නැති වෙන එකක්. එහෙනම් ඔයා කියනා වූ ආත්මය ඇති වෙන නැති වෙන එකක්. එහෙනම් ඒක ආත්මයක් නෙවෙයි. එහෙනම් ඇස අනාත්මයි. තේරුණාද කියපේක? හොඳට ආයෙ අහන්න මම දැන් කියන්නම් ඒක ආයෙමත්. හොඳ තැනක් මේ අල්ලගන්න. කෙනෙක් කියනවා ඇස ආත්මයයි කියලා. කෙනෙක් මොකද්ද කියන්නේ? ඇස ආත්මයයි කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇස කියන එක ආත්මය කියලා එයා කිව්වට ඇස කියන එක ඇති වෙන නැති වෙන එකක්. එතකොට අපිට එයාට කියන්න පුළුවන් මොකද්ද? ඔයා ආත්මයයි කියලා කියනා වූ ඔය ආත්මය එහෙනම් ඇති වෙන නැති වෙන එකක්. එහෙනම් ඕක ආත්මයක් නෙවෙයි. ඕක අනාත්මයි. දැන් තේරුණාද කියපේක? ඊළඟට කෙනෙක් කියනවා නෑ රූපානා ආත්මය. ඇහැට පේන රූප. දැන් ඇහැට පේන රූපේ ඇත්ත తත්වය මොකද්ද? ඇති වෙන නැති වෙන දෙයක්. එහෙනම් අපිට යාට කියන්න පුළුවන් ඔයා රූපේ නම් ආත්මය කියන ඔයා කියනා ඔය ආත්මය ඇති වෙන නැති වෙන එකක්. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? අනාත්ම දෙයක්. අනාත්ම දෙයක්. එහෙනම් ඒ ඔය කියපු අසත් අනාත්මයි, රූපයත් අනාත්මයි. ඊළඟ කෙනෙක් කියනවා නෑ චක්කු විඥානයයි ආත්මය. චක්කු විඥානය කියන එක නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ඇයි? අන්න හරි. හරියටම හරි උත්තරයක් හම්බුණා. ඒ චක්කු විඥානේ හටගන්නේ මොකෙන්ද? ඇහැයි රූපය නිසා. එහෙනම් අනිත්‍ය වූ ඇහැයි අනිත්‍ය වූ රූපය නිසා හටගන්නා වූ චක්කු විඥානේ අනිත්‍යයි. එහෙනම් මේ චක්කු විඥානේ තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන දේ. එහෙනම් ඔබ කියනෝ නම් ඒක ආත්මයක් කියලා. ඔබ කියනා වූ ආත්මය ඇති වෙන නැති වෙන එකක්. එහෙනම් ඒක අනාත්මයි. එහෙනම් අසත් අනාත්මයි, රූපත් අනාත්මයි, චක්කු විඥානයත් අනාත්මයි. එතන කවුරු හරි කියනවා නෑ ස්පර්ශයයි ආත්මය කියලා. ඇහි ස්පර්ශය ආත්මය කියනවා. එතන එහෙනම් අපි නුවණින් විමසලා අහනවා යාගේ මොකද්ද? අනිත්‍ය වූ ඇහැයි අනිත්‍ය රූපය එකතු වෙලා අනිත්‍ය විඥානයක් හටගත්තේ. ඒ අනිත්‍ය වූ තුනේ එකතුව ස්පර්ශය. එහෙමනම් ඒ ස්පර්ශයේ ලක්ෂණය තමයි ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් ඔබ කියනවා නම් ඇසේ ස්පර්ශයේ ආත්මයක් කියලා. ඔබ කියනා වූ ආත්මය ඇති වෙන නැති වෙන එකක්. එහෙනම් ඒක අනාත්මයි. එහෙනම් අසත් අනාත්මයි, රූපයත් අනාත්මයි, විඥානියත් අනාත්මයි, ඇසේ ස්පර්ශයත් අනාත්මයි. කෙනෙක් කියනවා නෑ වේදනාව ආත්මය කියලා. එතකොට මොකද්ද කියන්නේ? අසත් අනිත්‍ය නම්, රූපයත් අනිත්‍ය නම්, විඥානයත් අනිත්‍ය නම්, ස්පර්ශයත් අනිත්‍ය නම්, අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත්තා වූ වේදනාව නිට්ටය වෙන්නේ කොහොමද? ඒක අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය දෙයක ලක්ෂණය තමයි ඇතිවීම නැතිවීම පේනවා. එහෙනම් ඇතිවීම නැතිවීම පේනා වූ වේදනාව ඔබ ආත්මය කියනවා නම් ඔබ කියනා වූ ආත්මය ඇති වෙවි නැති වෙවි යන්නේ එකක්. එහෙනම් ඒක අනාත්මයි. එහෙනම් වේදනාවත් අනාත්මයි. ඇස අනාත්මයි, රූපය අනාත්මයි, විඥානය අනාත්මයි, ඇසේ ස්පර්ශය අනාත්මයි, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාව අනාත්මයි. ඒකට කෙනෙක් කියනවා නෑ ආසාව ආත්මය. එතකොට මොකද කියන්නේ? ඇස අනිත්‍ය නම්, රූප අනිත්‍ය නම්, විඥානය අනිත්‍ය නම්, ඇසේ ස්පර්ශය අනිත්‍ය නම්, ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව අනිත්‍ය නම්, ඒ වේදනාවෙන් හටගන්න තණ්හාව කොහොමද ආත්මයක් වෙන්නේ?
එහෙනම් මේ තණ්හාව තුලක් තියෙන ඇතිවීම නැතිවීම. එහෙනම් ඔබ කියනවා නම් තණ්හාව ආත්මය කියලා. එහෙනම් ඒක ඇත්ත වෙන්නේ නැති වෙන එකක් නිසා අනාත්ම දෙයක්. එහෙනම් කොහින් ගත්තත් එතකොට මේ හය ආකාරයටම විමසලා බැලුවත් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් එක දෙයක්වත් නැහැ. ඔන්න ඔබට හොඳ භාවනා ක්‍රමයක් නේ. තමාගේ වසඟේ පවත්වන්න එක දෙයක්වත් නැහැ. අන්න ඒ විදිහට කන ගැනත් විමසා බලන්න කියලා කිව්ව බුදුරජාණන් වහන්සේ. කන ගැන කියන්න බලන්න. ඔව් කන ගැනත් ඒ විදිහට විමසා බලන්න. දඟබෝක හොඳට මතක තියාගෙන ඊට පස්සේ ඒක කනටත් ගලපලා බලන්න. නාසයටත් ගලපලා බලන්න. දිවටත් ගලපලා බලන්න. කායටත් ගලපලා බලන්න. ආයෙත් ඒ හය ආකාරයෙන්ම බලන්න. ඊළඟට මනස ගැන දැන් අපි බලමු. කෙනෙක් කියන මනස ආත්මයක් කියලා. මනස ආත්මයක්ද නැද්ද? ආත්මයක් නෑ. අනාත්මයි. ඇයි මේව අනාත්ම? ඔව් ඒ මොකද මේ මනසේ මොකෙන්ද ඇති වෙන්නේ මනස? මනස කුමක් පත්‍යද? නාම රූප පත්‍ය. නාම රූප පත්‍ය සලආයතනං. පටිච්චසමුප්පාදේ හොඳට මතක තියෙන්න ඕනේ මේකෙදි. නාම රූප පත්‍ය සලආයතනං කියන්නේ නාම රූප පත්‍ය ඇස. නාම රූප පත්‍ය කන. ඒ කියන්නේ නාම රූප නිසා ඇස හට ගන්නවා. නාම රූප නිසා කන හටගන්නේ. නාම රූප නිසායි නාසය හටගන්නේ. නාම රූප නිසායි දිව හටගන්නේ. නාම රූප නිසායි කය හටගන්නේ. නාම රූප නිසායි මනස හටගන්නේ. ඒතර මනස විඥානේ සිත කියලා අපි තුනක් කියනවා. අහලා තියෙනව නේද? මනස කියනවා. විඥානය කියනවා. සිත කියනවා. අපි මෙන්න මෙහෙමයි ඒවා තේරුම් ගත යුත්තේ. ඒ මොනවා කිව්වත් ඒ තුනම හටගන්නේ නාම රූප වලින්. නාම රූප වලින් නම් ඒ තුනම හටගන්නේ ඒ තුනම අනිත්‍ය වූ දේවල්. නිට්ටය වූ දේවල් නොවේ. එහෙනම් යම්කිසි කෙනෙක් කියනවා නම් මනස ආත්මයක් කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ඒ මනස අනිත්‍ය වූ මනස නිසා ඒක ඇතිවීම නැතිවීම පේනවා. එතකොට එයාට කියන්න පුළුවන් ඔබ ආත්මය කියලා ඔය මනසට කිව්වට ඔබ කියන්න ඔය ආත්මය ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒ නිසා මනස අනාත්මයි කියලා. මනස ගැන මනසට දැනෙන අරමුණු ගැන ඊළඟට විඥාණය ගැන ඊළඟට මනසේ ස්පර්ශය ගැන දැන් මම ඊළඟ අහන්නම්. කෙනෙක් කියනවා මෙහෙම. මනසේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව ආත්මයක් කියලා. ඒක කොහොමද කියන්නේ? මනසත් අනිත්‍යයි, අරමුණුත් අනිත්‍යයි, මනෝ විඥානයත් අනිත්‍යයි. ඔව් ඒ මනෝ විඥාන ඒ තුනේ එකතු වීමත් අනිත්‍යයි. ඒ නිසා හට ගන්නා වූ වේදනාව අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ වේදනාවේ ඇතිවීමයි නැතිවීමයි පේනවා. ඒ නිසා ඒක ආත්මයක් නොවේ. ඒතකොට එයා කියනවා නෑ. ඒ වේදනාවෙන් හටගන්න එයා කියනවා මෙහෙම. අරමුණ වලට තියෙන ආශාව ආත්මයක් කියලා. ඒතකොට කොහොමද උත්තර දෙන්නේ? අනිත්‍ය වූ දේවල් වලින් හට අරගෙන අනිත්‍ය වූ වේදනාවෙන් තමයි ආශාව හටගන්නේ. එහෙමනම් ආශාවත් වේදනාව නැති වෙලා යන එකට ඒ ආශාව නැති වෙලා යනවා. එහෙනම් ඒ ආශාව අනිත්‍ය එකක්. ඒ අනිත්‍ය වූ ආශාව නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත ආශාවක් නම් ඒකේ ඇතිවීම නැතිවීම නම් පේන්නේ. ඒකේ ආත්මයක් නෑ, අනාත්මයි. අනාත්මයි. එහෙනම් දැන් මම කියන්නම් අනාත්ම ඒවා ඉස්සෙල්ලා කියන්නම් ඊට පස්සේ ඔබ කියන්න. ඇස අනාත්මයි, රූපේ අනාත්මයි, චක්කු විඥානය අනාත්මයි, ඇසේ ස්පර්ශය අනාත්මයි, ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව අනාත්මයි, තණ්හාව අනාත්මයි. ඔබ කියන්න කන ගැන. කන අනාත්මයි, ශබ්දය අනාත්මයි, සෝත විඥානය අනාත්මයි, ස්පර්ශය අනාත්මයි, වේදනාව අනාත්මයි, තණ්හාව අනාත්මයි. නාසය අනාත්මයි, ගන්ධ සුවඳ අනාත්මයි,
විඥානය අනාත්මයි, ස්පර්ශය අනාත්මයි, වේදනාව අනාත්මයි, තණ්හාව අනාත්මයි. දිව ගැන දිව අනාත්මයි, රසය අනාත්මයි, විඥානය අනාත්මයි, ස්පර්ශය අනාත්මයි, වේදනාව අනාත්මයි, තණ්හාව අනාත්මයි. කය ගැන කය අනාත්මයි, පහස අනාත්මයි, විඥානය අනාත්මයි, ස්පර්ශය අනාත්මයි, වේදනාව අනාත්මයි, තණ්හාව අනාත්මයි. මනස ගැන මනස අනාත්මයි, අරමුණු අනාත්මයි, විඥානය අනාත්මයි, ස්පර්ශය අනාත්මයි, වේදනාව අනාත්මයි, තණ්හාව අනාත්මයි. ඔන්න ඇත්ත. දැන් මේ ඇත්ත කරා යන්නේ නැහැ. වැරදි විදිහට හිතන්න ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න වැරදි විදිහට හිතීමෙන් සක්කාය දිට්ඨිය වර්ධනය වෙන ආකාරය මොකද්ද? එයා හිතනවා ඇස මම, ඇස මගේ, ඇස මගේ ආත්මයයි. ඇහැට පේන රූප මම, රූප මගේ, රූප මගේ ආත්මයයි. චක්කු විඥානේ මම, චක්කු විඥානේ මගේ, චක්කු විඥානේ මගේ ආත්මයයි. එතකොට ඇහි ස්පර්ශය මම, මගේ, මාගේ ආත්මයයි. ඊළඟට වේදනා ස්පර්ශයෙන් හට ගන්නා වේදනා මම, මගේ, මගේ ආත්මයයි. තණ්හාව හිතනවා මම, මගේ, මගේ ආත්මය කියලා හිතනවා. එතකොට යා මොකද්ද කරලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය පෝෂණය කළා. එහෙනම් අපිට පේනවා චේතනාත්මකව අපි ක්‍රියාත්මක වෙන ආකාරයේ අනුවයි සංසාර අනිත්‍ය වූ සංසාරේ හැදෙන්නේ. චේතනාත්මකව අපි ක්‍රියාත්මක වෙන ආකාරයට අනිත්‍ය වූ සංසාරෙන් ගැලවෙන්නේ. එහෙනම් මේ දුක දිගින් දිගට පවතින්නේ අපි මේ හදන පිළිවෙලටයි. මේක නැති කරන්න තියෙන්නේ ඒ නැති කරන ආකාරයට හිතන පිළිවෙලටයි. එතකොට එයා හිතනවා ඇස මම මගේ මගේ ආත්මය කියලා, කන මම මගේ මගේ ආත්මය කියලා, නාසය මම මගේ මගේ ආත්මය කියලා, දිව මම මගේ ආත්මය කියලා, කය. ඔව් ඒ විදිහට හිතන තාකල් මොකද වෙන්නේ? සංසාර සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙන්න මෙහෙමයි මේකේ නිදහස් වෙන්නේ. ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇහැට පේන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චක්කු විඥානය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇහි ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇහි ස්පර්ශයෙන් හට ගන්නා වූ වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. රූප තණ්හාව මම නෙවෙයි, මගේ නෙවෙයි. අන්නේ විදිහට බලනකට කියනවා මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙලා එයා මේ භව පැවැත්මෙන් නිදහස් වෙන්නේ. දැන් බලන්න මේ බුද්ධ දේශනාවලට අපි කරන්නා වූ භාවනාවල් ගැළපෙනවද නැද්ද? දැන් අපි භාවනාවක් කරනවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමයි ඒ. මේ අර ඇහෙනවා සද්දයක් යනවෝ එනවෝ කියලා හිතන අයට එහෙම භාවනාවල් පුරුදු කරාට පස්සේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. භාවනාවේ වැඩෙනිය මිසක් ඕවා කියන ඒවා නෙමෙයි කියලා පඬිතුකම් කියනවා. නමුත් මේකේ අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ධර්මයේ හරියට ඒ විදිහට සිහි කරන්න කියලා. සිහි කරනකට තමයි මේක සකස් වෙන එක නැති යන්නේ. මට ඔය ගැන ප්‍රත්‍යක්ෂ දැනීමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ දැනීමක් කියලා කියන්නේ මම දන්නවා එක දවසක් මගේ හිතේ ලොකු බයක් ඇති වුණා. යම් කිසි කාරණයක් නිසා. ඇති වුණාට පස්සේ දැන් මම වාහනයක ගමනක් යනවා. දැන් මම මහත් එක්ක කතා කර යන්නේ. ඒ කතාව නැවතිච්ච ගමන් මගේ හිතට බය ආවා. අරක මතක් වෙලා. දැන් මම වාහනේ යන ගමන් බය ආව ගමන් දැන් මම පාර දිහා බලාගෙන හිටියේ. නමුත් මගේ හිතේ බය ඇවිල්ලා කියලා දැන් මම දැනගත්තා. මම මොකද කළේ? හොඳට සිහිය යොමු කළා මේ බය ඇති වෙච්ච සිටිවිල්ලට.
සියයම කළා මේ භාවනාව කළා. මේමයි මනස අනිත්‍යයි, මනසේ අරමුණු අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, මේ තණ්හා අනිත්‍යයි, මේ මම නෙවෙයි, මගේ නෙවෙයි. බය නැතුව ගියාමයි තාමත් නැහැ. එහෙනම් ආයේ හට ගන්න නම් හටගන්නේ කොහොමද? සීත මම මගේ ආත්මය කියලා හිතපු ගමන් හට ගන්නවා. අන්න දැන් තේරුම් ගන්න එහෙනම් අපේ දුක හටගන්නේ අපි හිතන හැටියට තමයි හටගන්නේ. අපිට සිහි කරගන්න බැරි වුණොත් තියෙනවා. හට ගන්නවා. සිහි කරගත්තොත් හරි. එතකොට අන්න ඒකයි සිහිය දිනු කරන්න ඕනේ කියන්නේ. සිහිය දිනු කළා ඒ විදිහට හිතනකට තමයි නැති යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ගැන, ඇහි විඥානි, කනේ විඥානි, නාසයේ විඥානි, දිවේ විඥානි, කයේ විඥානි, මනසේ විඥානි, ඇහි ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ, දිවේ ස්පර්ශේ, කයේ ස්පර්ශේ, මනසේ ස්පර්ශේ, ඇහි ස්පර්ශයෙන් හටගන්න වේදනා, කනේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, නාසයේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, දිවේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, කයේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, මනසේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඔය සියලු දේවල් මම කියලා අල්ලගත්තු නිසායි අපිට මේකෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ. අපි වචනේ පාවිච්චි නොකරලාට මම මගේ ආත්මය කියන පාවිච්චි නොකරලාට ඒ හැඟීම තියෙනවා. මේක තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හැඟීම තියෙනවා. ඒක අපි කටින් වචන වලින් නොකියුවට හැඟීම තියෙනවා. දැන් අපි කරන්නේ මේ බඳු හැඟීමක් තියෙන බව ඉස්සෙල්ලා වචන වලින් තේරුම් ගන්නවා. ඊට පස්සේ හිතේ මේ හැඟීම නැති කරන්න බෑ. අපි කරන්නේ වචන වලින් ඉස්සෙල්ලා ඒක නැති කරනවා. නැති කරන්නේ අපි වචනෙන් හිතනවා. වචී සංස්කාර වලින් අපි හිතනවා. කොහොමද හිතන්නේ? ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. ඇහැට පෙනෙන රූප මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. චක්කු විඥාණය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. චක්කු සම්පස්සේ ඒ කිව්වේ ඇහි ස්පර්ශේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඇහි ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා අර ඇත්ත දකින ආකාරයට නුවණින් විමසනකට දැන් මතක තියාගන්න ඔය භාවනාවමයි දැන් ඔබ මරණින් මතු තුසිත යනවනම් ගිහිල්ලා කරන්න තියෙන මොකද්ද? ඔය භාවනාවමයි. දිවි ලෝක දෙවිවරු කරන 아무තු භාවනාවක් නෑ කරන්න. දෙවිවරු කරන්නේ දැන් මේ කියනා වූ භාවනාවමයි. ඒ නිසා දැන් ඔබ යම් විදියකින් මේ ජීවිතේ නැති වෙලා ඔබ සුගතියේ පන්නොත් දිවි ලෝකෙක ගියොත් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? මේ භාවනාවමයි කරන්න තියෙන්නේ. වෙන භාවනාවක් නෑ. ඒ ඉන්න දෙවිවරු දැන් කරනවා නම් කරන්නේ මොන භාවනාවද? මේ භාවනාවමයි කරන්න තියෙන්නේ. බඹලෝභ ගියා කියමු. බඹලෝධිය ඔබ කරන්නේ මොකද්ද? මේ භාවනාවමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෙන් ලෝකයකට වෙනස් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ලෝකෙන් ලෝකයකට වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ හැම තැනම තියෙන්නේ දුක නම් පංච උපාදානස්කන්ධයක පැවැත්මක් තියෙන්නේ. පටිච්ච සමුප්පාදයක් තියෙන්නේ. මේ ආයතන තියෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. එහෙනම් ඒකේ ඇත්ත නම් අපි කතා කරන්නේ එහෙනම් සියලුම ලෝක වලට පොදු නැද්ද? සියලුම ලෝක වලට පොදු එකක්. ඒ නිසා මේව හොඳට වචනෙන් පුරුදු කරන්න ඕනේ. කඩේ ගිහිල්ලා බඩු අරගෙන යනකොට, ප්‍රෙදි හොදනකොට, නිකන් විවේකයෙන් ඉන්න වෙලාවට පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරන වීරිය ඇති කරගන්නයි අමාරු. දැන් අපි ගත්තොත් වීරියක් ඔන්න මිනිස්සෙක් කුඹුරක් කොටනවා. කුඹුරක් කොටනකොට වහිනවා. වහිද්දිත් මෙයා කුඹුරු කොටනවා. එතකොට අපිට යා පේන්නේ වීරියවන්තයෙක් හැටියට නැති හැටියටද? වීරියවන්තයෙක් හැටියට. ඒ වීරිය මොන වීරියද? ඔව් ඒක මිච්ඡා වායාම. ඒක තුල යාට ආර්ය සත්‍ය අවබෝධයක් එයාට ඒ වීරියෙන් දිගටම ඉන්න පුළුවන්. නමුත් එයාට රාග සිටිවිල්ලෙන් එකට රාගය සිහි කර කර තමයි කුඹුර කොටන්නේ. තරහ එනකට තරහ සිහි කර කර තමයි කුඹුර කොටන්නේ. බය එනකට බය සිහි කර කර තමයි කුඹුර කොටන්නේ. එහෙනම් ඒ වීරිය තුළ අවබෝධයක් කරා යන මානසික වීරියක් නැහැ.
මානසික වීරිය කියලා කියන එක තමයි ඇති කරගන්න අමාරු එක. මොකද හේතුව? මේ වීරිය ඇති වෙන්න කරුණු තුනක් ඕනේ. කරුණු තුනක් ඕනේ. මේ ධර්ම මාර්ගයේ යන්න කරුණු තුනක් ඕනේ. පළවෙනි එක මොකද්ද? ආතාපි. ආතාප කියන්නේ කෙලස් තවන වීරිය. කෙලස් තවන වීරිය කියන්නේ ඒක. දැන් ආසාවක් ඇති වෙනවනම් එයා ඒ ආසාව එන අරමුණ පස්සේ යන්නේ නැතුව එතනින් නැවතිලා සිද්ධ වුණේ මොකද්ද කියලා මේ වගේ බලන ඉමසලා. අන්න ඒක කරන්න වීරිය ඕනේ. ඒ වීරිය නැතුව කරන්න බෑ. ඒ වීරිය පවත්වන්න බෑ සතිය නැතුව. සිහිය ඕනේ. අන්න ආතාපි සම්පජාන නුවණ ඕනේ යාට එහෙම දෙයක් කරන්න. සම්පජානෝ කියන්නේ නුවණ. තුන්වෙනි එක සතිමා සිහිය ඕනේ. ඔන්න තුන. මේ තුන නැතුව සමතිත් වඩන්න බෑ. විදර්ශනා වඩන්නත් බෑ. එහෙනම් සමතේ වඩන්නයි විදර්ශනා වඩන්නයි මොකක්ද ඕන කරන්නේ? ඔය කරුණු තුන ඕනේ. වීරියයි සිහියයි නුවණයි. බුදුරජාණන් වහන්සේ ගොඩාක් වර්ණනා කරලා තියෙනවා වීරිය ගැන. කොච්චර වර්ණනා කරලා තියෙනවද කියලා නම් බුදුරජාණන් වහන්සේ අහනවා ඒ කාලේ ලිච්ඡවීන්ගේ රාජධානි විශාලාමහනුවර හරිය දියුණුයි. හරීම දියුණු පළාතක්. බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි මේ විශාලාමහනුවර මොකද මෙච්චර දියුණු? දන්නවද කියලා අහනවා. ස්වාමීනි මොකද? මේ විශාලාමහනුවර නිදාගන්න මිනිස්සු නිදාගන්නේ ඔළුවට ලී වලින් හදපු කොට්ට. ලී වලින් හදපු කොට්ට තියාගෙන කියනවා. ඒ කලින් වෙච්ච දිනුව දැන් නැහැ කියන විශාලාමහනුවර අඩු වෙගෙන යනවා. මොකද කියලා අහනවා. දැන් ඔළුවට පුළුන් කොට්ට ඇවිල්ලා කියනවා. මහණෙනි මේ වගේ ඔබට මතකද කියලා අහනවා ඉස්සර වේගෙන් පිරිස රහත් වුණා. ඒ මොකද? ඒ අය ලී වලින් හදපු කොට්ට ලී කොට්ට ඔළුවට තියාගත්තු නිසා. දැන් මොකද මේ රහතන් වහන්සේලා අඩු වෙගෙන යන්නේ? ඔළුවට පුළුන් කොට්ට තියලා කියනවා. එතකොට බලන්න මේ චූටි දේ ඒක ලොකු දෙයක්ද? ඒ පුංචි දේ තුල කොයිතරම් දෙයක් වෙලාද? අන්න ඒ වගේ වීරිය කියන එක මානසිකව ඇති කරගන්න ඕනේ. දැන් හිරිකඩ වැටෙනකොට, වැස්ස වහිනකොට, විදුලි කොටනකොට, ඒවට අවධානය යොමු නොකොට ධර්මයේ තුල ඔබ රැඳිලා ඉන්නනම් අන්න ඔබේ වීරිය. අන්න ඒකයි වීරිය කියන්නේ. ඔන්න හිරිකඩ වැටෙනකොට සැකේ වැස්ස ඔන්න මෙන්න කියලා දැන් ඔන්න වටපිට බලනවා හිරිකඩ බලනවා ඇඟ අත ගන්නවා ඔළුව අත ගන්නවා. එතකොට දැන් ධර්මයේ සී වෙන්න තියෙන වෙලාව තමයි යන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ අවධානය යොමු වෙන්නේ නැහැ. සිහිය කැඩෙනවද නැද්ද? සිහිය කැඩෙනවා. වීරිය ඇති වෙනවද නැද්ද? වීරිය නැති වෙනවා. නුවණ මෙහෙවන තියෙන අවස්ථාව මග ඇරෙනවා. අන්න දැක්කද චූටි දෙයකින් සිද්ධ වෙනවා. කතන්දරයක් තියෙනවා එක දවසක් අම්මා කෙනෙක් බණ අහන්න ගියා. සෙනඟ වැඩි. ඒ අම්මා එලිමහනේ වාඩි වෙලා හිටියා. ළමයා ඔඩොක්කුව තියාගෙන හිටියා. මොකද වුනේ? මේ ළමයාව සර්පෙක් කෑවා. අම්මා කල්පනා කළා දැන් මම මේ සර්පයා කෑවට පස්සේ මේ ළමයාව මම කලබල වුණොත් එහෙම මේ මිනිස්සු ධර්ම අවබෝධ කරන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් මමත් මේ ධර්මයේම සිහි කළ ධර්ම ගෞරවයෙන් ඉන්නකොට ළමයා එහෙම තියාගෙන බණ ඇහුවා. බණ අහලා ඉවරනකොට ළමයා සිහි මූර්ජා වෙලා. ඊට පස්සේ අම්මා මොකද කළේ? ඒ සතා කාපු තැනට අත තියලා සත්‍යක්‍රියාවක් කළා. පුතේ මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ආසාවෙන්මයි බණ ඇහුවේ. මේක ඇත්තක්. මේ සත්‍යෙන් මේ විස බහින්න කියලා විස බැස්සා. ඊළඟට පණ ආවා. එතකොට බලන්න ඒක පොඩි ශක්තියක්ද මේ හිතේ තියෙන්නේ. ඒතර ඒ අම්මගේ හිතේ කොයිතරම් බලවත් චේතනාවක් තිබුණද මේ ධර්මයේ කරා යන්න. අන්නේ චේතනාත්මක වීරිය තමයි මේ ධර්ම මාර්ගයට වමනා කරන්නේ. ඒක තමයි වමනා කරන්නේ. අන්න ඒකත් එක්ක තමයි මේ අහන්නා වූ ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේ අවදාළ එදා මේ දේශනාව උන්වහන්සේ දේශනා කරද්දී සමහරට උන්වහන්සේ දැන් අපි මේක පැයකින් හමාරකින් වගේ විස්තර කළේ උන්වහන්සේ මේක විස්තර කරනකොට පැය කීපයක් එක දිගට ස්වාමීන් වහන්සේලාට මේක විස්තර වශයෙන් කියා දීගෙන යන්න ඇති.
එහෙම කියා දීගෙන යනකොට මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේලා අහගෙන හිටියා ධර්ම අවබෝධ කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදියට හිතුවොත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඒවම් පස්සම් භික්කවේ සුතව ආර්ය ශාවකෝ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදියට යථාර්ථයේ දකිනවා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන් දකිනවා. දකින්නකොට මොකද වෙන්නේ? අන්න කලකිරෙනවා. ඇස කෙරෙහි කලකිරෙනවා, රූපේ කෙරෙහි කලකිරෙනවා, විඥානයේ කෙරෙහි කලකිරෙනවා, කන කෙරෙහි කලකිරෙනවා, නාසය කෙරෙහි කලකිරෙනවා, විඥානයේ කෙරෙහි කලකිරෙනවා, ස්පර්ශය කෙරෙහි කලකිරෙනවා, වේදනා කෙරෙහි කලකිරෙනවා, තණ්හාව කෙරෙහි කලකිරෙනවා. ඒ වගේ දිව, නාසය, දිව, කය, මනස කෙරෙහි කලකිරෙනවා. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කෙරෙහි කලකිරෙනවා. ඒ වගේම ඇසේ විඥානයේ, කනේ විඥානයේ, නාසයේ විඥානයේ, දිවේ විඥානයේ, කයේ විඥානයේ, මනසේ විඥානයේ කෙරෙහි කලකිරෙනවා. ඊළඟට ස්පර්ශය කෙරෙහි කලකිරෙනවා. වේදනාව කෙරෙහි කලකිරෙනවා. තණ්හාව කෙරෙහි කලකිරෙනවා. කලකිරුණාම මොකද වෙන්නේ? එතකොට මේ කලකිරීම මොකද්ද? මූණෙල්ලගෙන ඉන්න කලකිරීමක්ද? නෑ, මේක මොකද්ද? අවබෝධයෙන් කලකිරීමක්. අන්නේ කලකිරුණාම මොකද වෙන්නේ? නිබ්බින්දං විරජ්‍යති. කලකිරුණාම යා නොඇලෙනවා. නොඇලුනහම නිදහස් වෙනවා, අතාරිනවා. දැන් අපිට ඇස අතාර ගන්න බැරි මොකද? කලකිරින්නේ නැහැ අපි. කන අතාර ගන්න බැරි මොකද? කලකිරින්නේ නැහැ. නාසය අතාර ගන්න බැරි මොකද? කලකිරින්නේ නැහැ. දිව අතාර ගන්න බැරි මොකද? කලකිරින්නේ නැහැ. කය අතාර ගන්න බැරි මොකද? කලකිරින්නේ නැහැ. හිත අතාර ගන්න බැරි මොකද? කලකිරින්නේ නැහැ. නමුත් අපිට හොඳටම කේන්ද්‍රය ගියාම කියන හිතපල්ලකෝ. මරණකන් මේ ඔක්කොම තියෙන්නේ. ඒක කලකිරලාද? නෑ. ඒ මොකද? ඒ පරිසරයෙන් පැනලා යන්නේ. දැන් මෙතන කියන්නේ අවබෝධයෙන් ඇති වෙන කලකිරීම ගැන. දැන් සාමාන්‍යයෙන් ජීවිතය ගත කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. සිකේ මීට වඩා හොඳයි. මැරිලා යනවා නම් හොඳයි. මේ මොන වදයක්ද? මේ මොන වදයක්ද කියලා හිතෙන අවස්ථාවල් එන්නේ නැද්ද? මටත් එනවා. හිතෙන අවස්ථාවල් එනවා. මේ මොන වදයක්ද? මොන වදයක්ද? මොන වදයක්ද කියලා එනවා. නමුත් අපි දැනගන්න ඕනේ ඒක මොකද්ද? ඒක අවබෝධයක් නෙවෙයි කියලා. අවබෝධයෙන් බවට ඒ අදහස පත් කරගන්න ඕනේ. තමන් විසින් දැන් අපි දන්නවා ඒක අම්මා කෙනෙක් මට මතකයි. ඒ බලන්න මේ කර්මයේ විදින හැටි ඒක නෝන කෙනෙක් ආව මේ ළඟදී. ඒ නෝන පිටරටක ඉන්නේ. හොඳට සල්ලි තියෙනවා, දැනුගත් නෝන කෙනෙක්. ඒ නෝන කියන අනේ ස්වාමීනි මම අවුරුදු 17ක් පවුල් කෑවා කිව්වා. කවදාවත් මම මගේ ස්වාමීට බත් පිඟානක් බෙදලා අතට දීලා නැහැ කිව්වා. බැඳපු දවසේ ඉඳලා මට මේ මිනිස්සු පෙන්වන්න බෑ කිව්වා. බලන්න කර්මී විදවන්නේ හැටිනේ. ඉවස ගන්න බැරි දකින්නකට පුදුමාකාර වෛරයක් ඇති වෙනවා කිව්වා. මං ඉවසගෙන හිටියා අවුරුදු 17ක්ම ඉවස ගන්න බැරුව මම දික්කසාද වුණා. ඉතින් අන්තිමට කිව්වා අනේ ස්වාමීනි දැන් මට කොහොම එපා වෙලා මට මැරෙන්න හිතෙනවා මට ළමයි නිසා මැරෙන්නත් බෑ. දැන් මොන කල්පනා කරනවා. ඒතකොට මොකද්ද මේ? දැන් මේකට විසඳුම මොකද්ද? මේ ධර්මය අවබෝධ කරනව ඇර වෙන ස්ථිරසාර විසඳුමක් තියෙනවද? දැන් මේ රටෙන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒ රටේ ඉන්න බෑ. දැන් ඉතින් අමාරුයි මට නම් ඉන්න බෑ. දැන් ඉතින් ඔක්කොම මේක ලංකාවට එනවා දැන් කියනවා. දැන් ලංකාවට එයි. ලංකාවට ආවකල මේ හිතේ ඇතිවෙච්ච ප්‍රශ්නේ විසඳිනවද? නෑ. අන්න ඒකයි කියන්නේ අපි කියමු අපේ පරිසරය වෙනස් කරලා අපි හඳට ගියා. ඊට පස්සේ එහෙදි යන්නයි මම මෙහි පදිංචියට එහෙ ඉන්න බැරුව. දැන් මීට වඩා හොඳයි මං වෙන තැනකට ගියා නම්. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය ඇති වෙන්නේ. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕනේ? අවබෝධ කිරීමමයි කරන්න තියෙන්නේ. අවබෝධ කිරීම කරන්න තියෙන්නේ. මොකද උනේ අවබෝධ කරාට පස්සේ අල්ලගත්තු දේ ඇත්තටම මොනවද අල්ලගෙන තියෙන්නේ කියලා අවබෝධ කරලා අතහැරපු එක්කෙනා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා එයාට නිදහස් වුණාට පස්සේ එන නිදහස් වුණා කියලා අවබෝධ ඥානයක් ඇති වෙන. එයා තමයි කියනවා ඉපදීම නැති කරපු එක්කෙනා. එයා තමයි නිවන් මඟ සම්පූර්ණ කරගත්තු එක්කෙනා.
එයා තමයි කළ යුතු දේ කරපු එක්කෙනා. ආයෙ නම් එයා කොහේවත්ම උපදින්නේ නැහැ. මේම දේශනා කළා. මේ දේශනාව අහගෙන හිටපු ඒ පින්වත් ස්වාමින් වහන්සේලා ඒ ආසනයේදීම සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා අමා මහ නිවනටපත් වුණා. ඉතින් අප සියලු දිනාටත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. අපිත් මේ සද්ධර්මයේ පුරුදු කළා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා නිවනටපත් වෙන්න මේ පින හේතු වේවා. සාදු සාදු සාදු.